ආයිබෝවන් ඔගොල්ලෝ හැම දිනාටම සුබ දවසක්. අද මම පොඩ්ඩක් කතා කරන්න හිතුවා මේ CSC එකේ PE ratio එක ගොඩාක් පල්ලෙහාට ඇවිල්ලා තින්නේ ඇයි කියන කාරණාව. දැන් අද වෙද්දී 4යි දශම ගණන් වල තමයි PE එක තියෙන්නේ. ඉතින් ගොඩක් අය කතා වෙනවා අවුරුදු 10 20 30කට වාර්තා වෙච්ච අඩුම PE එක තමයි මේ කියලා. ඉතින් ඒකට හේතුව මොකක්ද? හරි හේතු මොකක්ද? හරි රීසනින් එක මොකක්ද කියලා තමයි මේ පොඩ්ඩක් සාකච්ඡා කරන්න හිතුවේ. මොකද ගොඩක් අයට ඒ ගැන එච්චර අවබෝධයක් නෑ වගේ තමයි පේන්නේ. ඉතින් රැඳී ඉන්න වීඩියෝ එකේ මම පොඩි ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් ටිකක් අරගෙන මේ ගැන සාකච්ඡා කරන්න. ඒතකොට යම්කිසි අවබෝධයක් ඔයගලන්ට ලබා ගන්න පුළුවන් වෙයි. ඉස්සල්ලාම අපි බලමු මේ මාකට් P එක හදන්නේ කොහොමද කියන එක ෆෝමියුලා එක අරගෙන මාකට් P එක හදන්නේ total market capitalization එක බෙදනවා weighted average trailing 12 months EPS එකෙන් all listed companies වල. හරි? ඒවල දැන් CS එකේ listed companies තියෙනවා 290කට කිට්ටුවෙන් මට මතක හැටියට. ඉතින් ඒ හැම කම්පැනි එකකම weighted average EPS එක හදනවා. weighted average EPS එක හදනවා. ඊපස්සේ ඒකෙන් බෙදනවා total market capitalization එක. එහෙම බෙදපුවාම තමයි අපිට හම්බ වෙන්නේ market PE ratio එක. දැන් මේ market capitalization කියලා ගත්තාම එතන market capitalization හැදෙන්නේ CSC එකේ list කරලා තියෙන සියලුම සමාගම් වල market price එක වැඩි කරනවා ඒ අදාළ සමාගම් වල issued number of shares. එතකොට මේ සියල්ලම කම්පනිස් 290ක් විතර තියෙනවා කියලා මම කිව්වා. ඒ 290ගෙම මෙන්න මේ කැල්කියුලේෂන් එක එකතු කරපුවම තමයි මාකට් කැපිටලයිසේෂන් අපිට ලැබෙන්නේ. ඊට පස්සේ weighted average trailing 12 month EPS එක හදන්නේ සමාගම් 290 ගානෙම 290ෙම earnings තියෙනවා. profit attributable to shareholders ඒක බෙදනවා ඒ සමාගම් 290ෙම issue කරලා තියෙන number of shares ගානේ. බෙදපුවාම ඒ සමස්ත කම්පනීස් වලම එකතුවේම EPS එකක් අපිට හදා ගන්න පුළුවන්. හරි ඒකෙදි පාවිච්චි කරන්නේ trailing 12 months period එක. ඒ කියන්නේ results නිකුත් වෙච්චි ළඟම කාර්තු 4 shareholders වෙනුවෙන් generate කරපු profit එක තමයි මේකට use කරන්නේ. හරි. එතකොට ඒ නිසා තමයි හැම කාර්තුවෙන් කාර්තුවටම මේ ඒගොල්ලෝ එක perform කරලා update කරනවා. ඒ අනුව මාකට් P එක වෙනස් වෙනවා. එතකොට දැන් මේ කැල්කියුලේෂන් එක අනුව මෙන්න මේ ෆෝමියුලා එක අනුව අපිට පේනවා මේ මාකට් කැපිටලයිසේෂන් එක හරි weighted average trailing 12 months EPS එක වෙනස් වුණොත් හරි මේ මාකට් P එක රේෂියෝ එක වෙනස් වෙනවා කියන එක. දැන් මාකට් කැපිටලයිසේෂන් එක වෙනස් වෙන්න නම් ප්‍රධාන කාරණා දෙකක් බලපානවා. එකක් තමයි එක්කෝ ඉෂුව කරලා තියෙන ෂෙයාර්ස් ගන්න වැඩි වෙන්න ඕන. හැබැයි අපි සාමාන්‍යයෙන් කියන්නම් මේ ෂෙයාර්ස් වැඩි වුණාට මාකට් ප්‍රයිස් වලට බලපෑමක් නෑ. මොකද මාකට් ප්‍රයිස් එක ඇඩ්ජස්ට් වෙනවා කියලා. බෝනස් එකක් දුන්නත් රයිට් ඉෂුව එකක් ගියා වුණත් ඇරේ වුණත් ඒක වෙනස් වෙන්නේ නැහැ කියලා තමයි අපි කියන්නේ. නමුත් නිව් ඉෂුව ෂෙයාර් ඉෂුව එකට ගියොත් ඒකම සමහරලාට වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ ඉෂුව කරලා තියෙන ෂෙයාර්ස් ගන්නට අදාළ මාකට් ප්‍රයිස් එක වෙනස් වුණොත් එහෙම මේ මාකට් කැපිටලයිසේෂන් වෙනස් වෙනවා. අනිත් පැත්තෙන් weighted average trailing 12 months EPS එක කොහොමද වෙනස් වෙන්නේ? ඒ සමාගම් මේ එක කාර්තුවෙන් කාර්තුවට ලබන ලාභ. ඒ ලබන ලාභ වෙනස් වෙන්න මේ weighted average trailing 12 months EPS එක වෙනස් වෙනවා. ලාභ වැඩි වුණොත් එහෙම EPS එක වැඩි වෙනවා. ඒ සමාගම් සමස්තයක් වශයෙන් ලබන ලාභය අඩු වුණොත් එහෙම EPS එක අඩු වෙනවා. එතකොට මේ කැල්කියුලේෂන් එක අනුව මේ ෆෝමියුලා එක අනුව මාකට් කැපිටලයිසේෂන් එක අපි හිතමු ප්‍රයිස් එක වෙනස් වෙන්නේ නැහැ ස්ථාවරව තියෙනවා. නමුත් trailing 12 months EPS එක අඩු හෝ වැඩි වෙද්දී market P ratio එක අඩු හෝ වැඩි වෙනවා. අපි හිතමු දැන් market P ratio trailing 12 months EPS එක අඩු වුණා කියලා. trailing 12 months EPS එක අඩු වුණා නම් market prices වෙනස් වුණේ නැත්තම් ඒ හැටි එහෙමනම් market P එක වැඩි වෙන්න ඕන. මොකද මේ බෙදෙන ගාන අඩු වෙන නිසා. අනිත් පැත්තෙන් මාකට් P මේ ප්‍රයිස් එක වෙනස් වෙන්නේ නැතුව ඒ හැටි. නමුත් මේ ට්‍රේලින් 12 month EPS එක වැඩි වුණොත් එහෙම සමාගම් ලබන ලාභය වැඩි වෙලා එහෙම වුණොත් එහෙනම් මේක කැපිටලයිසේෂන් එක බෙදෙන ගාන වැඩි වෙන නිසා මාකට් P එක පල්ලෙහාට එනවා. ඔය විදිහට අපිට
හදා ගන්න පුළුවන් දල වශයෙන් කොහොමද මේක වෙනස් වෙන්නේ කියන කාරණා. එතන මේ කාරණා තුනක් තියෙනවා. මේ කාරණා තුන අනුව මේ වේරියබල්ස් දෙකේ මොන එක වෙනස් වුණත් මාකට් P එක අඩු හෝ වැඩි වීමට බලපානවා. මම කියන්නේ දැන් ඔයගොල්ලන්ට මේ තියරි එක සම්බන්ධයෙන් යම්කිසි දල අදහසක් ලැබෙන්නේ නැති කොහොමද මාකට් P එක හදන්නේ කියන එක. ඊළඟට බලමු පොඩ්ඩක් මේ දැන් මේ දෙසැම්බර් අවසානයේ ඉඳලා අද වෙනකන් මාසිකව කොහොමද ASP එක වෙනස් වුනේ කියන එක සහ මාකට් P එක ඒ අදාළ දිනවල වෙනස් වුණ ආකාරය මම පොඩ්ඩක් පෙන්නන්නම්. එතන මම දාලා තියෙන දෙසැම්බර් 21 2021 දෙසැම්බර් 31ට ASPI මාකට් P එක, ඊපස්සේ ජනවාරි 31 ASPI මාකට් P එක, පෙබරවාරි අන්තිමට ASPI මාකට් P, මාර්තු අන්තිම, අප්‍රේල් අන්තිම, මැයි අන්තිම සහ අද. ඒ කියන්නේ ජූනි මාස 20 වෙද්දී ASPI එක සහ මාකට් P එක. මේක බැලුවොත් එහෙම දෙසැම්බර් මාසේ ඉඳලා අද වෙනකන් අපි ගත්තොත් එහෙම මේ වැල්පොලි ක්‍රමයට කම්පවුන්ඩඩ් මෙතඩ් එකට අපි මේක growth එක බැලුවොත් එහෙම මාසිකව 108කින් වැටලා තියෙනවා. කියන්නේ දෙසැම්බර් ඉඳලා ජනවාරි to පෙබ්‍රුවාරි ඉඳලා මාර්තු ඉඳලා අප්‍රේල් to මැයි ඉඳලා අද වෙනකන් මාසිකව දල වශයෙන් 108 ගානේ මාසකට වැටලා තියෙනවා. නමුත් ඔයගොල්ලෝ මාකට් P එක බැලුවොත් එහෙම කම්පවුන්ඩඩ් මෙතඩ් එකට වැල්පොලි ක්‍රමයට කොච්චරක් මාසික අඩු වුණාද කියලා 13.63 තිබිච්ච එක දෙසැම්බර් මාසේ අවසාන වෙද්දී ගිය අවුරුද්දේ අද වෙද්දී 4.77කට වැටලා තියෙනවා. ඒ කියන්නේ මාසිකව 16.1 ගානේ වැටලා තියෙනවා මාකට් P එක. දැන් මේක බලන්න ඔයගොල්ලෝ බැලුවොත් ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් all share price index එක මාසිකව වැටලා තියෙන 8කින් මාකට් P එක 16කින් වැටලා තියෙනවා. ඒතකොට හේතුව මොකක් වෙන්න පුළුවන්ද? දැන් මාකට් ASP එක වැටෙන්න හේතුව ප්‍රධාන වශයෙන්ම share prices අඩුවීම. CS එකේ ලිස්ට් කරලා තියෙන shares වල සමස්තයක් විදියට මිල ගණන් අඩු වුණොත් එහෙම all share price index එක drop වෙනවා. ඒ කියන්නේ මාකට් එකේ මිලනේ ඒක drop වෙනවා. ඒක සාමාන්‍යයි. ඉතින් එතකොට ඒ ප්‍රමාණයටත් වඩා ඒ drop වෙච්ච ප්‍රමාණයට වඩා ඉහළ ප්‍රමාණයක මාකට් P එක drop වෙන්නේ ඇයි? එහෙමනම් අර ෆෝමියුලා එක ඔයගොල්ලන්ට මතක ඇති. උඩ තිබුණා මාකට් කැපිටලයිසේෂන් එක, යට තිබුණා weighted average trailing 12 months EPS එක. සමාගම් හැම එකම එකට දාපුවා. එතකොට එහෙමනම් EPS එක වැඩි වුණොත්ද අඩු වුණොත්ද මාකට් P එක අඩු වෙන්න පුළුවන්. පැහැදිලිවම EPS එක වැඩි වුණොත් එහෙම යට බෙදෙන සංඛ්‍යාව වැඩි වෙන නිසා අනිවාර්යයෙන්ම ASP එක ස්ථාවරයි කියලා අපි හිතුවොත් එහෙම මාකට් P එක අඩු වෙන්න ඕන. ඒතර මේකෙන් ඉන්ඩිකේට් කරන්න මේ data වලින් ASPI එක කියන්නේ වෙළඳ පොලේ මිල ගණන් පල්ලෙහාට යනවා යම් කිසි 8කින් ඊටත් වඩා වැඩි වේගයකින් සමාගම් earn කරලා තියෙන EPS එක බැලුවොත් එහෙනම් වැඩි වෙලා තියෙනවා. ඒතර මේ දෙකම කම්බයින් වෙලා ගත්තාම මාකට් P එක drop වෙලා තියෙනවා වැඩි වේගකින් ASPI දර්ශකීය drop වීමට වඩා. මේක තමයි අද මේ ලෝවස්ම ඔය කියන අවුරුදු 20 30කට වාර්තා වෙච්ච ලෝවස්ම P එක වාර්තා වෙන්න හේතුව. දැන් මේක බැලුවොත් එහෙනම් ඔයගලන්ට ට්‍රෙන්ඩින් එක හරියට බලන් ගන්න පුළුවන් මේ chart එකේ ASPI එක කොහොමද drop වුනේ කියලා. ASPI එක drop වුණා වේගයටත් වඩා වැඩිපුර වේගකින් මාකට් P එක drop වෙනවා මෙතන පැහැදිලිව පේනවා. දැන් අප්‍රේල් මැයි සහ මේ අද වෙද්දි මේ පීරියඩ් එකේ සාමාන්‍යයෙන් ASPI එක මෙන්න මේ වගේ තත්ත්වයක තමයි තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ 8000 ආසන්නේ තමයි 8000 සහ 7000 ඒ ආසන්නේ අතර තමයි මේ ගනුදෙනු වෙන්නේ. නමුත් ඒ ලෙවල් එකේ ස්ටැබිලයිස් වුණාට මාකට් P එක තවදුරටත් පල්ලෙහාමක් අපිට පේන්න තියෙනවා. ඒකට හේතුව ඔයගොල්ලෝ දන්නවා මේ අප්‍රේල් සහ මැයි කියන්නේ earnings season එක. earnings companies report කරා. හොඳ earnings report කරලා තියෙනවා. එතකොට මේ earnings වලට සාපේක්ෂව අදාළ කොටස් වල මිල ගණන් ඉහළ ගියාමේ නැතිවීම නිසා තමයි ASPI එක 8000 මට්ටමේ තිබුණත් මාකට් P එක තවදුරටත් පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. ඒකට පැහැදිලිව අපිට පේනවා යම්කිසි ගැලපෙන්නේ නැති තත්ත්වයක ඉම්බැලන්ස් එකක් මේ මාකට් එකේ තියෙන ආකාරය. එතකොට earnings වැඩි වෙලා තියෙනවා. ඒතර මාකට් එකේ share price එකත් මිල අඩු වෙලා තියෙනවා. නමුත් මිල අඩු වෙලා තියෙන ප්‍රමාණයට වඩා මාකට් P එක පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. මොකද earnings වලට අදාළව earnings වැඩි වෙලා තිබුණාට ඒ earnings වලට අදාළව අනිත් පැත්තෙන් සිදුවිය යුතු මිල ගණන් ඉහළ යෑම සිද්ධ වෙලා නැහැ.
earnings වලට අදාළ මිහිර ගණන් ඉහළ යාම සිද්ධ වෙලා නැහැ. මිහිර ගණන් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මාකට් P එක අඩුම මට්ටමකට ඇවිල්ලා තියෙනවා. මේක තවදුරටත් පැහැදිලි කරගත්තොත් මේ මම මෙතනට අරන් තියෙනවා මේ top 5 companies in terms of market capitalization CAC එකේ ඔයගොල්ලන්ට පෙන්නන්න කොහොමද මේ earnings trailing 12 months earnings එක වෙනස් වුනේ කියන එක Expo ලංකා LOLC LOFC BIL සහ JKH මේ සමාගම් පහ තමයි CS එකේ ප්‍රධාන සමාගම් පහ බවට පත් වෙලා තියෙන්නේ මේක ඔයගොල්ලන්ට පේනවා trailing 12 months EPS එක දෙසැම්බර් කාර්තුවේ රිසල්ට් එක පදනම් කරගෙන කොහොමද තිබුණේ සහ මාර්තු කාර්තුවේ රිසල්ට් එක පදනම් කරගෙන කොහොමද වෙනස් වුනේ කියන එක මාර්තු වල හොඳ රිසල්ට්ස් මේ හැම කම්පැනි එකම පෙන්නලා තියෙනවා ඒකත් එක්ක උන බලන්න පුළුවන් trailing 12 months EPS එක Expo වල 60කින් වර්ධනය වෙලා තියෙනවා LOS 110කින් වර්ධනය වෙලා තියෙනවා LOFC 37කින් වර්ධනය වෙලා තියෙනවා BIL 1593කින් සහ JKH 39ක් වශයෙන් විශාල ලෙස trailing 12 months EPS එක වර්ධනය වෙලා තියෙනවා trailing 12 months EPS කියන්නේ රිසල්ට් නිකුත් වෙච්චි බොහොම රීසන් බොහොම කිට්ටු කාර්තු හතරේ EPS වල එකතුව හරි එතකොට ඒ අනුව ඔයගලන්ට පේනවා ලොකු growth එකක් මේ EPS වල trailing 12 month basis එක අරන් තියෙනවා. මේක අපි දාගත්තොත් එහෙම තවත් explain කරන්න මම මේ ගත්තා පොඩ්ඩක් Expo ලංකාවේ details ටිකක් තවදුරටත් පැහැදිලි කරගන්න. එතන මේ Expo ලංකාවේ price එක වෙනස් වෙච්ච ආකාරය බැලුවොත් එහෙම 375 ඉඳලා අද වෙද්දි 166යි trailing 12 months EPS එක Expo ලංකාව වල දැන් December quarter එක price එක වෙද්දි අපිට තියෙන්නේ සැප්තැම්බර් නිකන් රිසල්ට්ස් 9යි 2021 2020 අවුරුද්දේ ලාස්ට් ක්වාටර් එකයි. ඒතකොට ඒක එකතු කරපුවාම තමයි trailing 12 months 13.75 එන්නේ. දැන් ජනවාරි වෙද්දි දෙසැම්බර් රිසල්ට් එක ඇවිල්ලා තියෙනවා. ජනවාරි 31 වෙද්දි දෙසැම්බර් ඇවිල්ලා තියෙන නිසා අපිට මුළු අවුරුද්දම කියන්නේ 2021 ජනවාරි ඉඳලා දෙසැම්බර් ගාන EPS එක ගන්න පුළුවන්. ඒක තමයි මේ වැඩි වෙලා තියෙන 23.26ට. ඒක මාස 3ක් තිබිලා ඊට පස්සේ අප්‍රේල් මාසේ 28 විතර වගේ 2022 මාර්තු මාසයෙන් අවසන් වෙද්දී කාර්තුවේ රිසල්ට් එක එනවා. ඒකත් එක්කලා trailing 12 months EPS එක අප්ග්‍රේඩ් වෙනවා. මොකද ඒගොල්ලෝ පළවෙනි 2022 Jan to Feb මාර්ච් ක්වාටර් එකට ලොකු EPS එකක් අරන් තියෙන නිසා trailing 12 months EPS එක තවත් වර්ධනය වෙනවා. ඒක තමයි අද වෙනකොටත් තාම තියෙන්නේ. නමුත් ඔයගලන්ට පේනවා trailing 12 months EPS එක වර්ධනය වෙද්දී මෙච්චර විශාල ප්‍රමාණයකින් share price එක කඩන් වැටලා තියෙනවා. ඒ අනුව resultant market P බැලුවොත් එහෙම trailing 12 months basis එකෙන් ගත්තොත් මේ Expo වල P එක 26.2.7 ඉඳලා 4.46ට ඔන්න drop වෙලා තියෙනවා. මේක අපි මෙව කරගත්තොත් එහෙම පැහැදිලිව බැලුවොත් එහෙම මෙත විදියට ඔයාලට බලා ගන්න පුළුවන් Expo price එක compounded basis එකෙන් month on month ගත්තොත් එහෙම මාසයකට 12.7 ගාන වගේ drop වෙලා තියෙනවා. ඒ වගේම P ratio ගත්තොත් එහෙම compounded basis එකේ මාසයකට 26 ගානේ drop වෙලා තියෙනවා. ඒතර ඔයගොල්ලන්ට පේනවා Expo price එක කොහොමත්ම react කරලා නැහැ මේ earnings වල growth එකට කියන එක. ඒතර මේක අනුව මේ data අනුව සහ මේ analysis එක අපිට දැනගන්න පුළුවන් කරුණු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි පැහැදිලි විදිහටම කොටස් වල ඉපෙයුම මේ වර්තමාන කොටස් බිඳ ගණන් වලින් නිරූපණය වෙන්නේ නැහැ කියන එක. හරි ඒක තමයි මේ විදිහට Expo වල P එක 26කින් මාස්පතා drop වෙද්දී Expo වල price එක මාස්පතා 12.7කින් drop වෙලා තියෙනවා. price drop එකට වඩා දෙගුණයකටත් වඩා වැඩි P ratio එක drop වෙන එක. අනිත් කාරණාව තමයි අපිට තේරුම් ගන්න පුළුවන් කොටස් වෙන පොළ සාර්වාර්ථික විචල්යන්ට වැඩි සංවේදීතාවයක් දක්වනවා. macro uncertainties එතකොට තෙල් නැති ප්‍රශ්න, එතකොට ඩොලර් නැති ප්‍රශ්නය, ඩිෆෝල්ට් කරපු එක ණය ගෙවන එක මේ ඔක්කොම තම වැඩිපුර නැඹුරුතාවයක් මේ කොටස් වෙන පොළේ වර්තමාන මිල ගණන් වල වෙනස් වීම බලපානවා කියන එක. මම හිතන්නේ ඔයගලන්ට දැන් අවබෝධයක් ලැබෙන්න ඇති කොහොමද මේ මාකට් එකේ PE එක මේ විදියට ලෝ තත්වයට එන්න හේතුව කියන එක. එහෙනම් බොහොම ස්තුතියි. ඔයගොල්ලෝ subscribe කරේ නැත්නම් මගේ channel එක තමයි subscribe කරන්න. වීඩියෝ එක like එකකුත් දාන්න අමතක කරන්න එපා. ඒවා යාළුවන්ටත් බලන්න content එක share කරන්න. හරි. එහෙනම් බොහොම ස්තුතියි නරඹුවට. තවත් මේ වගේ වීඩියෝ එකක් මම ඔයගොල්ලෝ ඉක්මනටම හම්බ වෙනවා. ඒ තමයි හැමෝටම ජය. පරිස්සමෙන් ඉන්න මං ගිහින් එන්න.